සරසවිය කොළඹ ජාතික පාසලක ගුරු සේවයෙන් අත්දැකීම් සහිත දූදරුවන් රැසක් සරසවිය අභිෂේක කළ තාක්ෂණ වීදිය විෂය ධාරාවෙන් බිහි වූ ප්‍රථම ගුරුවරයා වන විශිෂ්ටතම පාඨමාලාව. මේ වීඩියෝ එකෙන් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ කාබුරේටරයක් සහිත පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධති සම්බන්ධව සාකච්ඡා කරන්න. හැබැයි මේ කාබුරේටරයක් සහිත පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධති කියන්නේ අපිට මෝටර් යාන්ත්‍රික තාක්ෂණ වේදයේ කොටසේදී හම්බ වෙන එන්ජිමක ක්‍රියාකාරීත්වය කෙරෙහි සහාය වන පද්ධති කියලා කියන මෙන්න මේ මූලිකම පාඩමේ ඇතුලේ තියෙන බොහොම කුඩා අණු කොටසක්. ඒක හින්දා මම මේ එන්ජිමක ක්‍රියාකාරීත්වය කෙරෙහි සහාය වෙන පද්ධති කියන පාඩම පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරලා මේ වීඩියෝ එකට ප්‍රවේශයක් ගන්න කැමතියි. මෙතන ගත්තාම එන්ජිමක ක්‍රියාකාරීත්වය කෙරෙහි සහාය වෙන පද්ධති කියන පාඩම මෙතන මේ සහාය වෙන කියන වචනයට වඩා ඇත්තටම මම කැමතියි භාවිතා කරන්න එන්ජිමක ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙන පද්ධති කියන වචනේ. මොකද මම මෙතනදී මේ එන්ජිමක ක්‍රියාකාරීත්වය කෙරෙහි අත්‍යවශ්‍ය වෙන පද්ධති කියලා කියන්නේ අපි මේ කතා කරන්න යන පද්ධතීන් නැතුව අපිට අපේ එන්ජින් එකක ක්‍රියාකාරීත්වය නිවැරදිව පවත්වාගෙන යන්නට හැකියාවක් නැහැ. එතකොට මේ වගේ පද්ධති හතරක් සම්බන්ධව අපි ඉගෙන ගන්නවා. පළවෙනියටම ඉන්ධන සැපයුම් පද්ධතිය, ඒ වගේම ජවලන පද්ධතිය, සිසිලන පද්ධතිය සහ අවසාන වශයෙන්ම ස්නේහක පද්ධතිය. මේ එක් පද්ධතියට අදාළව වෙන වෙනම වීඩියෝස් ඔබ වෙතට අරගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් ආරම්භයක් විදියට මම පොඩි හඳුන්වා දීමක් කරන්නම් මේ එක් පද්ධතිය පිළිබඳව. අපි ගත්තොත් එහෙම අපේ ඉන්ධන සැපයුම් පද්ධතිය, මේ ඉන්ධන සැපයුම් පද්ධතිය විසින් තමයි අපේ එන්ජින් එකේ දහන කුටීරය වෙතට ඉන්ධන සපයන්නේ. අපි ගත්තාම ජවලන පද්ධතිය, මේ ජවලන පද්ධතිය විසින් තමයි අපේ එන්ජින් එකේ යම්කිසි දහන කුටීරයක් ඇතුලේ ඉන්ධන දහණය වෙන වෙලාවෙදී හරියට මේ අදාළ දහන කුටීරයේ ඉන්ධන දහණය වෙනවා නම් හරියට මේ සිලින්ඩරය හඳුනගෙන ඉන්ධන දහණය විය යුතු වෙලාවෙදිම විදුලි පුළිඟුවක් ලබා දීම කියන වැඩේ කරන්නේ මේ ජවලන පද්ධතිය විසින්. ඒ වගේම සිසිලන පද්ධතියට ආවම මේ සිසිලන පද්ධතිය විසින් තමයි අපේ එන්ජින් එක ක්‍රියාත්මක වෙන වෙලාවේදී එන්ජින් එකේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක තියාගෙන ඉන්නේ. ඒ වගේම ස්නේහක පද්ධතිය කියන එක්කෙනා තමයි අපේ එන්ජින් එක ඇතුලේ තියෙන ක්‍රියාකාරී කොටස්. ගොඩක් ඒවා අපි දන්නවා එකිනෙකා මත ඇතිල්ලෙමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එකිනෙකා ගැටෙනවා, ඇතිල්ලෙනවා. එතකොට අන්න ඒ වගේ එකිනෙකා ස්පර්ශ වෙලා ක්‍රියාත්මක වෙන පෘෂ්ඨයන්ට ස්නේහක තෙල්, ඒ කියන්නේ ඔයිල් ලබා දීම කියන වැඩේ කරන්නේ අපේ ස්නේහක පද්ධතිය විසින්. ඉතින් මේ වීඩියෝ එකේදී අපේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙනවා මේ ඉන්ධන සැපයුම් පද්ධති කියන කට්ටිය. සාමාන්‍යයෙන් භාවිතයේ පවතින ඉන්ධන වර්ගත් එක්ක අපිට ඉන්ධන සැපයුම් පද්ධති වර්ග දෙකක් තියෙනවා මූලිකවම. පළවෙනි එක තමයි පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධති. ඒ වගේම ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධති. අපි ඉදිරි වීඩියෝ එකකදී මේ ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධති සම්බන්ධව සාකච්ඡා කරනවා. මොකෝ විශේෂ නිර්දේශය ඇතුළේදී අපි මේ ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධති ගැන ඉගෙනගෙන ඉන්නට ඕනේ. ඒ වගේම මේ පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධති ගත්තාම ඒගොල්ලොන්ගෙත් ඇත්තටම කාණ්ඩ දෙකක් තියෙනවා. හැබැයි අපි එක වර්ගයක් ගැන විතරයි ඉගෙන ගන්නේ. එතකොට අපි ඉගෙන ගන්න එක්කෙනා තමයි කාබුරේටරයක් සහිත පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධති ගැන අපි ඉගෙන ගන්නවා. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා හැබැයි මේ පෙට්‍රල් ඉන්ධන
පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධති ගණයට වැටෙන එක්කෙනෙක්. එයා තමයි පෙට්‍රල් විදුම් ඉන්ධන සැපයුම් පද්ධති. අපි මේ පෙට්‍රල් විදුම් ඉන්ධන සැපයුම් පද්ධති ගැන ඉගෙන ගන්න නැහැ ගොඩක් ගැඹුරට. අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්නේ මෙන්න මේ කාබුරේටරයක් සහිත පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධති ගැන. ඉතින් මේ වීඩියෝ එකේ කලින් කිව්වා වගේම මූලික අවධානයක් දෙන්නේ මෙන්න මේ කාබුරේටරයක් සහිත පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධති වලට. අපි බලමු මේ කාබුරේටරයක් සහිත පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය තුල අන්තර්ගත වෙන මූලික කොටස් ටික මොනවද කියලා. මූලිකවම මේ වගේ ඕනෑම ඉන්ධන සැපයුම් පද්ධතියක අපිට හම්බ වෙන එක්කෙනා තමයි ඉන්ධන ටැංකිය. ඒ වගේම ඉන්ධන පෙරහන්, ඉන්ධන පෙරහන් වලින් පස්සේ පෝෂණ පොම්පයක් හම්බ වෙන්න පුළුවන්. පෝෂණ පොම්පෙන් පස්සේ අපි ඉන්ධන ලබා දෙනවා කාබුරේටරයට. කාබුරේටරයෙන් අපි අපේ ඉන්ධන ටික සපයනවා අපේ එන්ජින් එකේ දහන කුටීරයට. දැන් මේ ඉන්ධන ටැංකිය කියන එක්කෙනාව මූලික වශයෙන්ම භාවිතා වෙන්නේ ඉන්ධන ගබඩා කිරීම සඳහා. ඊළඟ ළමයි මේ පෝෂණ පොම්පය කියන තැනට එද්දී පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. සමහර වාහනවල පෝෂණ පොම්පයක් තියෙනවා, සමහර වාහනවල පෝෂණ පොම්පයක් නැහැ. අපි ගත්තොත් එහෙම අවස්ථාවක් මෙන්න මේ වගේ. ඉන්ධන ටැංකිය තියෙනවා අපේ එන්ජින් එකට ඉහළින්. මම මේ නිල් පාටින් ඇඳේ ඉන්ධන ටැංකිය. එතකොට ඉන්ධන ටැංකිය ෆුවල් ටැංක් එක, ඉන්ධන ටැංකිය මේ පැත්තෙන් අපිට තියෙනවා අපේ එන්ජින් එක. එතකොට මේ විදිහට අපේ ඉන්ධන ටැංකිය එන්ජින් එකට වඩා ඉහළින් පිහිටන වෙලාවල් වලදී අපිට පෝෂණ පොම්පයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ගුරුත්වය යටතේ ඉන්ධන ගලාගෙන එන හින්දා එන්ජින් එකට ඉන්ධන සපයන්න පුළුවන්. හැබැයි අපේ එන්ජින් එකත් අපේ එන්ජිමත් ඉන්ධන ටැංකියත් ගොඩක් ඈතින් සම මට්ටමේ හරි එහෙම නැත්නම් එන්ජින් එකට පල්ලෙහින් ඉන්ධන ටැංකිය තියෙනවා නම් හරි අපිට සිද්ධ වෙනවා මේ ඉන්ධන ටැංකියේ තියෙන ඉන්ධන ඇදලා අරගෙන එන්ජින් එකට දෙන්න. ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා මේ ඉන්ධන ටැංකියේ තියෙන ඉන්ධන ටික පොම්ප කරලා දෙන්න එන්ජින් එක දක්වා. එතකොට මේ පොම්ප කිරීම කියන වැඩේ සිද්ධ කරන්නේ අපේ මෙන්න මේ පෝෂණ පොම්පය. එතකොට මතක තියාගන්න පෝෂණ පොම්ප නැති වාහනක් තියෙනවා. ඒ වගේම පෝෂණ පොම්ප තියෙන වාහනක් තියෙනවා. එතකොට ඔයා හරියට මතක තියාගන්න ඕනේ පෝෂණ පොම්ප භාවිතා වෙන්නේ මොන වගේ වෙලාවල් වලද කියන කාරණාව. එතකොට පෝෂණ පොම්පයක් භාවිතා වෙන්නේ අපේ ඉන්ධන ටැංකිය එන්ජින් එකත් එක්ක සම මට්ටමේ හරි ඊට වඩා පල්ලෙහායින් හරි තියෙනවා නා. ඕකේ. එතකොට මේ ඉන්ධන පෙරහන් මොකටද? මේ ඉන්ධන පෙරහන් ළමයි අපි භාවිතා කරන්නේ අපේ ඉන්ධන ටැංකියේ ඉඳලා අපි ඉන්ධන ටික ලබා ගන්නකොට මේ ඉන්ධන වල අඩංගු වෙන්න පුළුවන් අපද්‍රව්‍ය. එතකොට මේ ඉන්ධන පෙරහන් වලින් ඒ අපද්‍රව්‍ය ඉවත් කිරීම කියන කාරණාව කරනවා. මොකද මේ අපද්‍රව්‍ය ඉවත් කරන්නේ නැතුව අපි ඉන්ධන අපේ පෝෂණ පොම්පය තුලට සැපයුවොත් අපේ පෝෂණ පොම්පය තුල මේ අපද්‍රව්‍ය එකතු වෙලා පෝෂණ පොම්පය නිවැරදිව ක්‍රියා කරන්න නැතුව යන්න ලොකු ඉඩක් තියෙනවා. එතකොට මේකේ ඉන්න වැදගත්ම එක්කෙනා අපේ මේ ඉන්ධන පද්ධතිය ඇතුළේ ඉන්න වැදගත්ම එක්කෙනා තමයි කාබුරේටරය. මේ කාබුරේටරය විසින් තමයි ළමයි අපේ එන්ජින් එකේ දහන කුටීරය තුලට අපි ලබා දෙන ඉන්ධන වාත මිශ්‍රණය හදලා දෙන්නේ. ඉන්ධන වාත මිශ්‍රණය හදන්නේ මෙයා. මොකද ඔයගොල්ලෝ බැලුවොත් එහෙම දැන් මේ සටහන ඉන්ධන ටැංකියේ ඉඳලා පෝෂණ පොම්පේ දක්වාම එන්නේ ඉන්ධන විතරයි. ඒතොර පෝෂණ පොම්පේනුත් මේ කාබුරේටරයට ඉන්ධන ලබා දීම කියන වැඩේ විතරයි සිද්ධ කරන්නේ. හැබැයි මේ කාබුරේටරය
පිටත වායුගෝලයෙන් වාතය අරගෙන මේ ඉන්ධනත් එක්ක මිශ්‍ර කළා මිශ්‍රණයක් හදලා ඒ මිශ්‍රණය අපේ දහන කුටීරයේ විතර සැපීම කියන වැඩේ සිද්ධ කරනවා. ඉතින් මෙයා බොහොම වැදගත්. අපි බලමු මේ එක එක්කෙනා ඔය කාර්යයන් සිද්ධ කරන්නේ කොහොමද? එතකොට මේ එක් එක් කොටස් නිර්මාණය කරද්දී වාහන නිෂ්පාදකයෝ සිද්ධ කරලා තියෙන සුවිශේෂී දේවල් මොනවද කියලා අපේ මේ පාඩමේ ඉස්සරහට අපි ඉගෙන ගමු. මුලින්ම අපිට වැදගත්ම වෙන එක්කෙනෙක් විදියට හම්බ වෙන්නේ ඉන්ධන ටැංකිය. මේ ඉන්ධන ටැංකියට අදාළව මේ ඉන්ධන ටැංකියේ ඉන්නවා වැදගත් කොටස් දෙකක්. ඒ කොටස් දෙක ගැනත් අපි ඉගෙන ගන්න ඕනේ. පළවෙනි එක්කෙනා තමයි පිරවුම් වසුන. අනිත් එක්කෙනා තමයි පිට කිරීමේ ඇබේ. මුලින්ම අපි කතා කරමු පොඩ්ඩක් මේ ඉන්ධන ටැංකියේ නිර්මාණය ගැන. මේ රූපය ඔයගොල්ලන්ට බැලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ මේ ඉන්ධන ටැංකිය ඇතුළ මෙන්න මේ වගේ තහඩු භාවිතා කරලා මෙතන තහඩු දෙකක් ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. තහඩු පාවිච්චි කරලා අපේ ඉන්ධන ටැංකිය කුටීර වලට වෙන් කරලා තියෙනවා. මේ තහඩු වලට ළමයි අපි නමක් කියනවා. මේගොල්ලන්ට අපි කියනවා වාරක තහඩු කියලා. තුර මේ වාරක තහඩු භාවිතා කරලා දැන් මේ විදිහට අපේ ඉන්ධන ටැංකිය ඇතුළ කුටීර වලට වෙන් කරලා තියෙනවා වගේම මම මේ රවුම් කරන තැන් දිහා ඔයගොල්ලෝ හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට පේනෙයි මේ වාරක තහඩු වල මේ විදිහට සිදුරු නිර්මාණය කරලා මේ හැම කුටීරයක්ම එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන විදිහට තමයි අපේ ඉන්ධන ටැංකිය ඇතුළ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් ඕගොල්ලොන්ට එන්න ඕනේ ඇයි මේ වාරක තහඩු දාලා මේ ඉන්ධන ටැංකිය කුටීර වලට වෙන් කරන්නේ ඇයි? ඒ වගේම මේ විදිහට සිදුරු නිර්මාණය කරලා මේ සෑම කුටීරයක්ම එකකට එකක් සම්බන්ධ කරලා තියෙන්නේ ඇයි කියලා ඔන්න ඔය වගේ ප්‍රශ්න දෙකක් ඕගොල්ලොන්ට එන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් මේ විදිහට ඉන්ධන ටැංකියක් ළමයි කුටීර වලට වෙන් කරලා තියෙන්නේ අපේ වාහනයේ ධාවනය වෙද්දී ඉන්ධන ටැංකිය හෙලවෙනවා. එතකොට ඒ හෙලවීමත් එක්ක අපේ ටැංකියේ තියෙන ඉන්ධන කැලැත්තීම අවම කරන්න තමයි මේ විදිහට වාරක තහඩු භාවිතා කරලා ඉන්ධන ටැංකිය කුටීර වලට වෙන් කරන්නේ. ඊළඟට මේ කුටීර එකකට එකක් සම්බන්ධ වෙන්නේ ඇයි කියන කාරණාවට ආවහම අපිට ඊට කලින් මේ පිරවුම් වසුන සම්බන්ධව කතා කරලා ඉන්න වෙනවා. මේ පිරවුම් වසුන කියන එක්කෙනාව ළමයි භාවිතා වෙන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න විදිහට අපේ ඉන්ධන ටැංකිය වහන්න. අපි මේ කතා කරන්නේ ඉන්ධන ටැංකිය වහන්න භාවිතා කරන පියනගෙන. මේ ඉන්ධන ටැංකිය වහන්න භාවිතා කරන පියනක් ගත්තාම ළමයි මේගොල්ලොන්ගේ තියෙන සුවිශේෂීම දේ තමයි මේ පිරවුම් වසුන් වල මැද්දෙන් කුඩා සිදුරක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට අපි මේ පියන පාවිච්චි කරලා අපේ ටැංකිය වැහුවට අපේ ටැංකියේ අභ්‍යන්තරය ඇතුළ පිටත වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන්නේ. එතකොට සිද්ධ වෙනවා වැදගත් දෙයක්. ඒ තමයි අපේ මේ ඉන්ධන ටැංකිය ඇතුලේ ඉන්න ඉන්ධන පවතින්නේ වායුගෝලීය පීඩනයට යටත්ව. ඒක අතිශයින්ම වැදගත්. ඉස්සරහ කොටස්වලදී ඔයගොල්ලන්ට තේරෙයි මේ සාකච්ඡාව ඉස්සරහට යනකොට තේරෙයි. ඇයි මේ ඉන්ධන වායුගෝලීය පීඩනය යටතේ තියාගන්නේ කියලා. එතකොට දැන් මෙතෙන්දි මේ කුටීර එකකට එකක් සම්බන්ධ කරලා තියෙන්නේ මේ සෑම කුටීරයකම තියෙන පීඩන එක සමාන වෙන්න ඕනි. මේ හැම කුටීරයකම තියෙන පීඩනයන් එක සමානව තියාගන්න තමයි මේ ටැංකිය ඇතුලේ තියෙන හැම කුටීරයක්ම එකකට එකක් සම්බන්ධ වෙන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න ඔය කාරණා දෙක අතිශයින් වැදගත්. අනිවාර්යෙන් මතක තියාගන්න. ඔන්න පිරවුම් වසුන ගැන සාකච්ඡා කළා. ඊට පස්සේ මේ පිට කිරීමේ ඇබේ. මෙතන ඔයගොල්ලන්ට දකින්න පුළුවන් පිට කිරීමේ ඇබේ. මේක මූලික වශයෙන්ම අපිට භාවිතා කරන්න පුළුවන් අපේ ටැංකිය පතුලේ රැඳිලා තියෙන ඉන්ධනත් එක්ක එකතු වෙලා රැඳිලා තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න. එතකොට මේ
පිට කිරීමේ ඇබේත් විශේෂ විදියට නිර්මාණය කිරීම කරනවා. ගොඩක් වෙලාවට මේකේ මැග්නට් එකක් එවනවා. එතකොට මේ ඩ්‍රේන් ප්ලග් එක මැග්නට් එකක් විදියට නිර්මාණය කරලා තියෙනවා නම් එයාට හැකියාව ලැබෙනවා අපේ ටැංකියට එන පෙට්‍රල් වල තියෙන මොනවා හරි ලෝහ අපද්‍රව්‍ය කොටස් තියෙනවා නම් ඒවා ආකර්ෂණය කරලා රඳවගෙන ඉන්න. හරි. ඉන්ධන ටැංකියෙන් පස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පෝෂණ පොම්පය ගැන. අපි ළමයි පෝෂණ පොම්පය ගැන කතා කරනකොට පෝෂණ පොම්ප ආකාර කිහිපයක පෝෂණ පොම්ප අපිට දකින්නට හම්බ වෙනවා භාවිතයේ තියෙනවා. හැබැයි අපි අපේ විෂය නිර්දේශය ඇතුළතදී කතා කරන්නේ කැමි සහ ලීවර මගින් ක්‍රියාත්මක වෙන ප්‍රාචීර වර්ගයේ ඉන්ධන පොම්ප සම්බන්ධව. එතකොට මේ ඔයා දකින්නේ කැමි සහ ලීවර වලින් ක්‍රියාත්මක වෙන ප්‍රාචීර වර්ගයේ ඉන්ධන පොම්පයක්. මේ ඉන්ධන පොම්පයක අපිට වැදගත් වෙන අවස්ථා දෙකක් තියෙනවා. එයාගේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරනකොට අපිට කතා කරන්න වෙන්නේ අවස්ථා දෙකක් යටතේ. මම ගන්නම් පළවෙනි අවස්ථාව සහ දෙවන අවස්ථාව කියලා. එතකොට ළමයි දැන් මුලින්ම අපි පොඩ්ඩක් අඳුනගෙන ඉමු මේ අපේ ප්‍රාචීර වර්ගයේ කැමි සහ ලීවර වලින් ක්‍රියාත්මක වෙන ප්‍රාචීර වර්ගයේ පෙට්‍රල් පොම්පයක තියෙන මූලික කොටස් මොනවාද කියලා. මෙතන ඔයා දකින්නේ කැමිය. ඒ වගේම මෙතන ඕගොල්ලෝ දකින්නවා ලීවර. මේ තියෙන්නේ අපේ ප්‍රාචීරය. මෙතන තියෙන්නේ ප්‍රාචීර දුන්න. ඒ වගේම අපිට මෙතන සහ මෙතන දකින්නට පුළුවන් කපාට දෙකක්. එහෙම නැත්නම් වැල්වයන් දෙකක්. අපි දැන් බලමු මෙයා වැඩ කරන්නේ කොහොමද කියලා. මෙයා වැඩ කරන විදිය ගැන කතා කරන්න යද්දි ළමයි සෝරි තව දෙයක් තියෙනවා. මේ තියෙන්නේ අපේ පෝෂණ පොම්පේට ටැංකියේ ඉඳලා ඉන්ධන එන නල මාර්ගය. හරිද? ඉන්ධන ටැංකියට යන නල මාර්ගය. ඉන්ධන ටැංකියට. මේ තියෙන්නේ කාබුරේටරය වෙතට යන ඉන්ධන මාර්ගය. දැන් මෙහෙම ගත්තාම බලමු මෙයා වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් ළමයි මේ පළවෙනි අවස්ථාවේදී ඔයගොල්ලෝ දකින්න විදියට අපේ මේ කැමිය කැරකෙනකොට කැමිය භ්‍රමණය වෙනකොට කැමියේ නෝස් එක නැත්නම් මේ අපි කියනවා විකේන්ද්‍රිකයේ මේ කොටසට අපි කියන්නේ කැමිය කියලා. මේ කැමිය ඇවිල්ලා අපේ ලීවරේ වදිද්දී අපේ මේ ලීවරය ඉස්සරහට තල්ලු වෙනවා. ලීවරය ඉස්සරහට තල්ලු වීමත් එක්කම මේ කොටස පල්ලෙහාට ඇදෙන්නේ අපේ ප්‍රාචීර දුන්න පල්ලෙහාට අදින ගම. ප්‍රාචීර දුන්න පල්ලෙහාට අදිනකොට මේ ප්‍රාචීරයත් පල්ලෙහාට ඇදෙනවා. ඔන්න ප්‍රාචීරය පල්ලෙහාට ඇදෙනවා. ප්‍රාචීරය පල්ලෙහාට ඇදෙනකොට ළමයි මෙතන වැදගත් දෙයක් සිද්ධ වෙනවා. ඔන්න අපිට භෞතික විද්‍යාව පොඩ්ඩක් ඕන වෙන තැනක්. ඒ තමයි අපේ මේ ප්‍රාචීරයෙන් ඉහළ තියෙන කුටීරයේ පරිමාව වැඩි වෙනවා එකපාරටම. මෙතන පරිමාව වැඩි වෙනවා. මම මේ කුටීරයේ සුදු පාටින් ලකුණු කළා. එතකොට ඕගොල්ලෝ දැන් මේ වෙද්දි දැනගෙන ඉන්න ඕනේ මේ විදිහට පරිමාව වැඩි වෙද්දී අදාළ කුටීරයේ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. දැන් ඕගොල්ලන්ට මම කලින් කිව්වා අපේ ඉන්ධන ටැංකියේ අපි ඉන්ධන ගබඩා කරලා තියෙන්නේ වායුගෝලීය පීඩනය යටතේ කියලා. ඉන්ධන තියෙන්නේ
වායුගෝලීය පීඩනය යටතේ. දැන් අර කලින් කිව්වා වගේ අපේ මේ පෝෂණ පොම්පේ මේ කුටීරය ඇතුලේ පීඩනය අඩු වෙනවා. අඩු වෙන්නේ ඒ කියන්නේ වායුගෝලීය පීඩනයට වඩා අඩු පීඩනයක් නිර්මාණය වෙනවා මම මේ සුදු පාටින් ලකුණු කරපු කුටීරය ඇතුලේ. එතකොට මේ පීඩන වෙනසත් එක්ක සිද්ධ වෙන දෙයක් තමයි ළමයි ඕගොල්ලෝ දන්නවා නම් තරල කියන්නේ ද්‍රව හෝ වායුන් හැම වෙලාවකම කැමති පීඩනය වැඩි තැන ඉඳලා පීඩනය අඩු තැනට ගමන් කරන්න. ඉතින් අපේ ඉන්ධන ටැංකියේ ඉඳලා ඉන්ධන ඇදිලා එනවා අපේ මේ කුටීරය ඇතුළට. නිකන් නෙමෙයි. මෙතන මම කලින් කිව්වා මෙතන තියෙනවා කියලා. ඒක සුදු පාටින් ඇඳුත් ඕගොල්ලොන්ට පැටලෙයි. මම වෙන පාටකින් ලකුණු කරන්නම්. මෙන්න මෙතන වැල්වයක් තියෙනවා කියලා මම කිව්වා. එතකොට ළමයි මෙතනදි සිද්ධ වෙන දේ තමයි මේ පෙට්‍රල් ඇදිලා එද්දී මෙතන තියෙන මෙන්න මේ කොටස පල්ලෙහාට තල්ලු කරනවා මේ ස්ප්‍රින් එකත් අකුලගෙන. මේ ස්ප්‍රින් එක ඇකිලෙනවා. එතකොට ඒකත් එක්කම අපේ මේ කුටීරය ඇතුළට ඉන්ධන ඇදිලා එනවා මේ ස්ප්‍රින් එක අකුලගෙන මෙයාව ඉස්සරහට තල්ලු කරන ගමන්. හැබැයි මේ වැල්වේ ඒ විදිහට විවෘත වුණාට මේ ස්ප්‍රින් එක පල්ලෙහාට ඇදිලා මේ වැල්වේ විවෘත වුණාට ඕගොල්ලෝ මෙන්න මෙතන දකින්න වැල්වය ඒ විදිහට විවෘත වෙන්නේ නැහැ. මේ වැල්වේ ඒ විදිහට විවෘත නොවෙන්නේ ළමයි මෙතන කපාටය නිර්මාණය කරලා තියෙන විදිහත් එක්ක. මොකද මේ කොටසට මේ රතු පාටින් පෙන්වලා තියෙන කොටසට තවදුරටත් පල්ලෙහාට ඇදෙන්නට හැකියාවක් නැහැ. එතකොට මේ කාබුරේටරේ දක්වා ඉන්ධන යන මාර්ගය මේ පළවෙනි අවස්ථාවේදී වැහිලා තියෙන්නේ. මෙයා වැහිලා තිබිද්දි මෙයා ඕපන් වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට පළවෙනි වෙලාවේදී මේ කුටීරය ඇතුළට ඉන්ධන පුරව ගන්නවා අපේ පෝෂණ පොම්පේ. අපි බලමු දැන් මේ ඇතුළට පුරවගත්ත ඉන්ධන ටික කොහොමද කාබුරේටරේ වෙතට නිදහස් කරන්න කියලා. එතකොට ඒක සිද්ධ වෙන්නේ දෙවෙනි අවස්ථාවේදී. දැන් අපේ කැමිය තව දුරටත් භ්‍රමණය වෙනකොට ළමයි අපේ කැමියේ මේ නාසය ලීවරයත් එක්ක තියෙන ස්පර්ශ වෙලා තියෙන තැනින් නිදහස් වෙනවා. නිදහස් වුණාම අපේ මේ ලීවරය ඉස්සරහට තමයි ඇදෙන්නේ. ලීවරය ඉස්සරහට ඇදෙනවා. ලීවරය ඉස්සරහට ඇදෙන්නේ නිකන් නෙමෙයි. මේ කොටස උඩට තල්ලු කරලා අපේ ප්‍රාචීර දුන්නත් ඉහළට යවන ගමන්. ඒ ප්‍රාචීර දුන්න විසින් මේ ප්‍රාචීරය ඉහළට ඔසවනවා. ප්‍රාචීරය ඉහළට ඔසවද්දී මෙන්න මේ කුටීරේ ප්‍රාචීර කුටීරයේ මේ කුටීරයේ පරිමාව දෙවෙනි අවස්ථාවට අදාළව. හරි මම කහ පාටින් ලියන්නේ. මේ ප්‍රාචීර කුටීරයේ පරිමාව ඒ කියන්නේ වොලියුම් එක V පරිමාව අඩු වෙනවා. පරිමාව අඩු වෙද්දී අපි දන්නවා එතන පීඩනය වැඩි වෙනවා. එතකොට මෙතන වැඩි පීඩනයක් නිර්මාණය වෙන්නේ ඒ පීඩනය වැඩි වීමත් එක්ක ළමයි බලන්න අපේ මේ වැල්වයන් දෙක මේ වැල්වය ඉහළට තල්ලු වෙලා එයා වැහෙනවා. හැබැයි මේ වැල්වය ඉහළට තල්ලු වෙද්දී ඒ වැල්වය විවෘත වෙලා මේ නල මාර්ගය හරහා ඉන්ධන අපේ කාබුරේටරේ වෙතට ගලාගෙන යනවා. ඇත්තටම මේ ප්‍රාචීරය විසින් ඉන්ධන ටික තල්ලු කරලා දෙනවා අපේ කාබුරේටරය දෙසට. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ පෝෂණ පොම්පය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔයා දැන් නෝටිස් කරලා තියෙන්න ඕනේ අපේ ඉන්ධන ටැංකියේ තියෙන ඉන්ධන වායුගෝලීය පීඩනයේ යටතේ හිටියේ නැත්තම් මේ ක්‍රියාවලිය පවත්වගෙන යන්න හැකියාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. හරි. ඊළඟට අපි යන් කතා කරන්න කොහොමද මේ කාබුරේටරයක් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව සම්බන්ධව. මෙතන මම පෙළ පොතෙන් උපුටලා ගත්ත ෆොටෝ එකක් මම එහෙම දාලා තියෙනවා. මෙතන ළමයි ඔයගොල්ලොන්ට මේ පෙන්නලා තියෙන රූපේ කියලා තියෙනවා වගේම කාබුරේටරයක හරස් කඩක්. හරි. අපි කාබුරේටරයක් ගැන සාකච්ඡා කරනකොට
කාබුරේටරයක් ඇතුලේ මූලික වශයෙන්ම වැදගත් කොටස් කීපයක් අන්තර්ගත වෙනවා. අපි වෙන්වෙන්ව ගත්තොත් ඉපිලි කුටීරය, අපිට වැදගත් වෙනවා. ඒ වගේම අපේ කාබුරේටරේ වෙන්චූරි නලය කියන මෙන්න මේ කොටස් දෙක අපිට අතිශයින් වැදගත්. ඉපිලි කුටීරය සහ වෙන්චූරි නලය. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටියට එන ප්‍රශ්නයක් තමයි මේ වගේ රූප සටහනක් තිබ්බට දැන් A level paper එකේදී කාබුරේටරයක ක්‍රියාකාරීත්වයේ රූප සටහනක් ඇසුරෙන් පැහැදිලි කරන්න වගේ කිව්වොත් මේක ඇඳගන්නේ කොහොමද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක හින්දා මම පොඩි අතින් ඇඳපු රූප සටහනකුත් මෙතනට එකතු කළා. ඔයාට මේ වගේ රූප සටහනක් ඇඳලා උත්තර දෙන්න පුළුවන්. අපි බලමු මේ ඉපිලි කුටීරය කියන්නේ මොකක්ද, වෙන්චූරි නලය කියන්නේ මොකක්ද, කාබුරේටරේ තියෙන කොටස් මොනවාද කියන දේවල් දැන් අඳුනගමු. හරි. මේ ඉපිලි කුටීරය කියන එක ළමයි භාවිතා වෙන්නේ අපිට අර පෝෂණ පොම්පයෙන් ලබා දෙන ඉන්ධන ගබඩා කරලා තියාගන්න පුළුවන් අමතර ටැංකියක් විදිහට. හරි, අමතර ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට වගේ අපිට සලකන්න පුළුවන් මේ ඉපිලි කුටීරය කියන එක්කෙනාව. අපේ පෝෂණ පොම්පයෙන් ඉන්ධන දිගටම මෙතනට පම්ප් කරලා දෙනකොට මම මුලින්ම ළමයි මේ කොටස පෙන්නන්නම්. මෙන්න මේ කොටසට තමයි අපි ඉපිලි කුටීරය කියලා කියන්නේ. හරි. එතකොට මේ ඉපිලි කුටීරය ඇතුළට ඉන්ධන ගලාගෙන එනකොට මේ ඉපිලි කුටීරය ටික ටික ඉන්ධන වලින් පිරෙනවා. ඉපිලි කුටීරය ළමයි මේ විදිහට ටික ටික ඉන්ධන වලින් පිරෙද්දී මේ ඉපිලි කුටීරයේ අන්තර්ගත වෙනවා වැදගත් කොටසක් ඉපිල්ල කියලා. මේ ඉපිල්ල මේ ඉන්ධන මත පාවෙනවා. ඉතින් ඉන්ධන මට්ටම ඉහළ යන්න මේ ඉපිල්ලත් ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරනවා. නිකන් නෙමෙයි, මේ ඉපිල්ලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ළමයි. මේ ඔයගොල්ලෝ රතු පාටින් දකින්නවා වගේ කොටසක් අපි මේ කොටසට කියනවා කූරු වෑල්වය කියලා. ඔන්න ඉපිලි කුටීරය ඇතුලේ ඉන්නවා එක්කෙනෙක් කූරු වෑල්වය කියලා. එතකොට අපේ ඉන්ධන මට්ටම ඉහළ යද්දි මේ ඉපිල්ල ඉහළට ගමන් කරනකොට මේ කූරු වෑල්වයත් ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරලා මේ අපේ ඉපිලි කුටීරය ඇතුළට ඉන්ධන ගලාගෙන එන ඉන්ධන සැපයුම් නල මාර්ගය වහනවා ළමයි. මේ විදිහට කූරු වෑල්වේ විසින් මේ නල මාර්ගය වහන්නේ මේ ඉපිලි කුටීරයට ලබා ගන්නට පුළුවන් උපරිම ඉන්ධන ටික මෙයා ඇතුළට පුරව ගත්තම. එතකොට ඉපිලි කුටීරය සම්පූර්ණයෙන් පිරුණාම මේ නල මාර්ගය වැහෙනවා. අපේ පෝෂණ පොම්පය තුලින් මේකට ඉන්ධන සැපේන එකත් නවතිනවා. හරි. ඔන්න ඉපිලි කුටීරය ඇතුළට ඉන්ධන ලබා ගන්න විදිය, එතන ඉන්ධන පාලනය කරන විදිය ඔයාට මම පැහැදිලි කළා. ඒ වගේම වැදගත් දෙයක් තමයි අපේ මේ ඉපිලි කුටීරය ළමයි අපි වායුගෝලයට විවෘත කරලා තියෙන්නේ. ඒක හින්දා මේ ඉපිලි කුටීරය ඇතුලේ ඉන්න ඉන්ධන මතත් ක්‍රියාත්මක වෙන්නේ වායුගෝලීය පීඩනය. ඒක මතක තියාගන්න. ඉපිලි කුටීරය මත ක්‍රියාත්මක වෙන්නේ වායුගෝලීය පීඩනයමයි. වායුගෝලීය පීඩනය ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් අපිට තව වැදගත් වෙන දෙන්නෙක් ඉන්නවා. එතකොට වැදගත් වෙන කොටසක් කියන කිව්වා. මම මේ දැන් සුදු පාටින් ඔයාලට රවුම් කරලා පෙන්නන්නේ අපේ කාබුරේටරයේ වෙන්චූරි නලය කියන එක්කෙනාව. මේ තියෙන වෙන්චූරි නලය. ඇත්තරම වෙන්චූරි නලයක් කියන්නේ ළමයි මොකක් හරි බටයක මෙන්න මේ වගේ බටයක මැද්දෙන් එයාගේ ඒ බටේ විස්කම්බය අඩු වෙලා තියෙනවා නම් ඒ වගේ තැනකට අපි කියනවා වෙන්චූරියක් කියලා. එතකොට මේ වගේ වෙන්චූරියක් තියෙන නලය තමයි වෙන්චූරි නලය බවට පත් වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ බැලුවොත් මේකේ මේ නලයේ මේ තැන්වල විස්කම්බය එක සමානව තියෙනවා. හැබැයි මෙතන විස්කම්බය අඩුයි. එනේ මෙතනට අපි මෙතනට කියන්න පුළුවන් වෙන්චූරියක් කියලා. හරි. ඕකේ. මේ වෙන්චූරි නලය ඇතුලේ අපිට වැදගත් වෙන දෙන්නෙක් ඉන්නවා.
මුලින්ම මේ උඩින් ඉන්නවා කෙනෙක් සහ යටින් ඉන්නවා තව එක්කෙනෙක්. මේ යට ඉන්න එක්කෙනාට අපි කියනවා අවකර කපාටය කියලා. අවකර කපාටය. උඩින් ඉන්න එක්කෙනාට අපි කියනවා මෙයාට අපි කියනවා වාත රෝධක කපාටය කියලා. වාත රෝධක කපාටය. ඒ වගේම මෙන්න මෙතන මම මේ රතු පාටින් ඇඳලා තියෙන කොටසට අපි කියනවා ප්‍රධාන චංචුව කියලා. මේ කොටස් ටික ඔයාලට නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ කාබුරේටර් එක. එතකොට දැන් අපි බලමු මෙයා වැඩ කරන විදිය. ඔන්න දැන් මේ වෙද්දී අපි සාකච්ඡා කරලා තියෙනවා ඉපිලි කුටීරය ඇතුළට ඉන්ධන පිරෙන්නේ කොහොමද? ඉන්ධන මට්ටම මේ කූරු ඇල්වේ සහ ඉපිල්ල භාවිතයෙන් පාලනය කරගන්නේ කොහොමද කියන දේවල්. දැන් ළමයි අපේ මේ වෙන්චූරි නලය ගත්තොත් එහෙම වෙන්චූරි නලයේ මේ පැත්තේ කෙළවර සම්බන්ධ වෙන්නේ අපේ දහන කුටීරයට. දහන කුටීරයට සම්බන්ධ වෙනවා කෙලින්ම මේ වෙන්චූරි නලයේ පහළ කෙරවල. ඒ වගේම මේ ඉහළ කෙළවර කෙලින්ම වායු ගෝලයට තමයි නිරාවරණය වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා අපේ දහන කුටීරය ඇතුලේ මම මෙතන ලියන්නම් දහන කුටීරය ඇතුලේ චූෂණ පහර ක්‍රියාත්මක වෙද්දී චූෂණ පහර ක්‍රියාත්මක වෙනකොට මේ දහන කුටීරය ඇතුලේ නිර්මාණය වෙනවා අඩු පීඩන තත්වයක්. වායුගෝලීය පීඩනයට වඩා අඩු පීඩනයක්. අපි කිව්වා ඒකට ආංශික රික්තකයක් නිර්මාණය වෙනවා කියලා. එතකොට මේ චූෂණ පහර වෙලාවේ දහන කුටීරයේ මේ අඩු පීඩනය නිර්මාණය වුණාම ඒ අඩු පීඩනය ළමයි දැනෙනවා අපේ වෙන්චූරි නලයේ මෙන්න මේ පහළ කෙළවරට. පල්ලෙහා කෙළවරට දැනෙනවා. හරි. එතකොට පහළ කෙළවරට මේ අඩු පීඩනය දැනුණාම සිද්ධ වෙන දේ තමයි දැන් වායුගෝලීය පීඩනයේ ඉන්න වාතය ඒ වාතය මත ක්‍රියාත්මක වෙන්නේ ළමයි වායුගෝලීය පීඩනයනේ දැන් පල්ලෙහා තියෙනවා වායුගෝලීය පීඩනයට වඩා අඩු තත්ත්වයක්. දැන් කලින් මම ඕගොල්ලන්ට කිව්වා වගේ මේ වාතය කියන දේවල් එහෙම නැත්නම් තරල වායුන් සහ ද්‍රව කියන දෙන්නම තමයි අපි තරල කියලා හඳුන්වන්නේ. වායුන් සහ ද්‍රව. එතකොට මේ තරල හැම වෙලාවකම බලන්නේ වැඩි පීඩනයේ ඉඳලා අඩු පීඩනයක් දක්වා යන්න. වැඩි පීඩනය වැඩි තැන ඉඳලා අඩු තැනට ගලාගෙන යන්න තමයි මේගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඉතින් දැන් මේ අපේ දහන කුටීරය ඇතුලේ අඩු පීඩනයක් නිර්මාණය වෙලා ඒ අඩු පීඩනය අපේ වෙන්චූරි නලයට දැනුණාම මේ වෙන්චූරි නලයේ ඉහළ කෙළවරේ ඉන්න වාතය මේ වෙන්චූරි නලය හරහා ඇතුළට ඇදිලා එන්න පටන් ගන්නවා. ඇදිලා එන්න පටන් ගන්නවා. මෙහෙම ඇදිලා එනකොට අපේ බර්නුලි ප්‍රමේය කියන විදිහේ දෙයක් මෙතන සිද්ධ වෙනවා. මම බර්නුලි ප්‍රමේය ගැන කතා කරන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ මේ වෙන්චූරියේදී සිද්ධ වෙන දේ ගැන දැනගත්තා නම් ඇති. මේ වෙන්චූරියේදී සිද්ධ වෙන දේ තමයි මේ ගලාගෙන එන වාත ධාරාවේ ප්‍රවේගය වැඩි වෙලා පීඩනය අඩු වෙනවා. මේ දේ සිද්ධ වෙන්නේ ළමයි මේ වාත ධාරාව මෙන්න මේ වෙන්චූරිය හරහා ගලාගෙන යද්දි. මේ වෙන්චූරිය ළඟදී තමයි ඔය ප්‍රවේගය වැඩි වෙලා පීඩනය අඩු වීම කියන දේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ කලාපෙදී. මම ඒක පොඩ්ඩක් රතු පාටින් මාක් කරන්නම්කෝ. එතකොට මෙන්න මේ කලාපේ අඩු පීඩනයක් නිර්මාණය වෙනවා. ආයි මේ ගලාගෙන එන වාත ධාරාවත් එක්කම මෙතන අඩු පීඩනයක් නිර්මාණය වෙනවා. මේ අඩු පීඩනයත් එක්ක මම කලින් කිව්වා මෙතන ඉන්ධන ඉන්නේ වායුගෝලීය පීඩනය යටතේ කියලා. එතකොට එතනත් අර කලින් කිව්වා වගේ පීඩන වෙනස තියෙනවා. ඉන්ධන ටික බලනවා පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැන දක්වා ගලාගෙන යන්න. ඉතින් මේ ප්‍රජාන චංචුව හරහා අපේ ඉන්ධන ටික ගලාගෙන එනවා අපේ මේ වෙන්චූරි නලය දිහාවට. ඇත්තටම මේ අපේ ඉපිලි කුටීරයට ඉන්ධන පිරෙද්දි මෙන්න මේ මට්ටමට වගේ එනකන් ඉන්ධන පිරීලා තියෙන්නේ. එතකොට මේ මට්ටමේ වගේ තියෙන ඉන්ධන ටික ඇදිලා යනවා අපේ මේ වෙන්චූරිය තුලට.
ඇදිලා යද්දි ළමයි එතෙන්දී අපි කියනවා මේ ඉන්ධන ටික තූකරණය වෙනවා කියලා. ඒ කියන්නේ අපි සෙන්ට් එකක් වගේ ස්ප්‍රේ කරද්දී ඒ සෙන්ට් එක බිදිති විදිහටනේ එළියට එන්නේ. අන්න ඒ වගේ මේ ඉන්ධන ටිකත් කුඩා බිදිති විදිහට මේ වාත ධාරාවත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා අන්න එතෙන්දි තමයි අපිට ඉන්ධන වාත මිශ්‍රණයක් හදලා දෙන්නේ. මෙතෙන්දි නිර්මාණය වෙනවා ඉන්ධන වාත මිශ්‍රණය. එතකොට මේ ඉන්ධන වාත මිශ්‍රණය අපේ දහන කුටීරය විතර ගලාගෙන යනවා. දැන් හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට අපේ එන්ජින් එක ක්‍රියාත්මක කරන වෙලාවේදී එකිනෙකට වෙනස් වෙච්ච ඉන්ධන වාත මිශ්‍රණයන් ලබා දෙන්නට සිද්ධ වෙනවා. එකිනෙකට වෙනස් අනුපාතයන් තියෙන ඉන්ධන වාත මිශ්‍රණ ලබා දෙන්නට සිද්ධ වෙනවා. හරි. අපි මේ අවස්ථාව ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ වැඩේ වෙන්නේ මෙහෙමයි. දැන් අපේ එන්ජින් එක පණ ගන්නවන වෙලාවේ නම් ළමයි මේ අනුපාත ගැන කතා කරනකොට මේ ඉන්ධන අනුපාතයන් ගැන කතා කරනකොට ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ සරු මිශ්‍රණයක් කියන්නේ මොකක්ද සහ නිසරු මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියලා. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ආපහු මෙතනට එන්න. සරු මිශ්‍රණයක් සහ නිසරු මිශ්‍රණයක්. දැන් කතා කරන්න යන්නේ මේ සරු මිශ්‍රණයක් කියන්නේ මොකක්ද දුර්වල මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියන දේ සම්බන්ධව. මේ කතාව පටන් ගනිද්දී පදනම විදිහට ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඉන්ධන සම්පූර්ණයෙන් දහණයට අවශ්‍ය වාත ප්‍රමාණය කොච්චරද කියලා. ඉන්ධන සම්පූර්ණයෙන් දහණයට අවශ්‍ය වාත ප්‍රමාණය. අපි මේක බර අණුව කිව්වොත් එහෙනම් අපිට කියන්න පුළුවන් ඉන්ධන කිලෝ එකක් දහණය කරන්න අපිට ඕනේ වෙනවා වාතය කිලෝ 15ක්. මේ තියෙන්නේ ඉන්ධන මේ තියෙන්නේ අවශ්‍ය කරන වාත ප්‍රමාණය. මෙතෙන්දී මේ වැදගත් වචනයක් තියෙනවා සම්පූර්ණයෙන් දහණය. හරි සම්පූර්ණයෙන් දහණය කරන්න ඕන වෙන ප්‍රමාණය තමයි මේ කිව්වේ. මේක අපි අනුපාතයක් විදිහට ලිව්වොත් අපිට ලියන්න පුළුවන් ඉන්ධන සම්පූර්ණයෙන් දහණය සඳහා ඕනේ කරනවා අපිට අනුපාතය වාතය සහ ඉන්ධන කියලා ලියාගත්තොත් ඉන්ධන කොටස් එකක් සම්පූර්ණයෙන් දහණය කරන්න අපිට වාත කොටස් 15ක් අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ සම්පූර්ණ දහණයට ඕනේ කරන අනුපාතය. ඊළඟට දැන් අපි කතා කරන මේ සරු මිශ්‍රණ සහ නිසරු මිශ්‍රණ කියන concept එක හැදෙන්නේ මෙන්න මේ අනුපාත අගයත් එක්ක. අපි දැන් බලමු මොකක්ද සරු මිශ්‍රණයක් කියන්නේ කියලා. සරු මිශ්‍රණ. මොකක් හරි ඉන්ධන වාත මිශ්‍රණය ඇතුලේ මෙන්න මේ වගේ පූර්ණ දහණයකට සම්පූර්ණ දහණයකට ඕනි කරන ප්‍රමාණය තරම් වාතය නැත්තම් කියන්නේ වාත ප්‍රමාණය මීට වඩා අඩුයි නම් අපි යාට කියනවා සරු මිශ්‍රණයක් කියලා. ඔක තවදුරටත් පැහැදිලි කරන්නම් මම මෙන්න මෙහෙම. හිතන්න මෙන්න මේ වගේ ඉන්ධන කොටස් එකකට වාත කොටස් 7ක් වගේ අඩංගු වෙන මිශ්‍රණයක්. එතකොට මේ වගේ මිශ්‍රණයක් ගත්තම අපි මේගොල්ලොන්ට කියන්නේ සරු මිශ්‍රණ කියලා. ඒකට හේතුව වෙන්නේ මෙතෙන්දි මේ ඉන්ධන කොටස් එක සම්පූර්ණ දහණයකට ලක් කරනවා නම් අපි දන්නවා ඒකට අපිට වාත කොටස් 15ක් ඕනේ. හැබැයි මේ මිශ්‍රණයේ තියෙන්නේ වාත කොටස් 7ක් විතරයි. ඒකින්ද මෙතන සම්පූර්ණ දහණයක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මිශ්‍රණයකට අපි කියනවා සරු මිශ්‍රණයක් කියලා. එතකොට ඇයි මේ සරු මිශ්‍රණ භාවිතා කරන්නේ? අපිට මේ සරු මිශ්‍රණ භාවිතා කරලා වැඩි ජව ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. වැඩි ජවයක් ලබා ගන්න පුළුවන්. ඒකයි මේ සරු මිශ්‍රණ අවශ්‍ය වෙන්නට හේතුව. ඊළඟට අපි බලමු
නිසරු මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියලා. නිසරු මිශ්‍රණ. යම් කිසි මොකක් හරි මිශ්‍රණයක තියෙනවා නම් සම්පූර්ණ දහණයට ඕනේ කරනවාටත් වඩා වාතය. ඒ කියන්නේ මෙන්න මේ වගේ. වාත කොටස් එකක් එක්ක අපි හිතමුකෝ සමාවෙන්න ඉන්ධන කොටස් එකක් එක්ක වාත කොටස් 17ක් වගේ ඉන්නවා. එතකොට මෙතෙන්දි දැන් ඇත්තටම අපිට මේ ඉන්ධන කොටස් එක දහණයේ සම්පූර්ණ දහණයකට ලක් කරනවා නම් ඕනේ කරන්නේ වාත කොටස් 15ක් විතරයි. හැබැයි මෙතන තව කොටස් දෙකක් වැඩියෙනුත් තියෙනවා. මෙන්න මේ වගේ මිශ්‍රණ වලට අපි කියනවා නිසරු මිශ්‍රණ කියලා. ඒ වගේම ඔයා මෙන්න මේ කතාවත් මේ කාරණාවත් බොහොම හොඳින් මතකයේ තියාගන්න. අපේ එන්ජිමක වේගය වැඩි වෙනකොට අපි සරු මිශ්‍රණ සැපිය යුතු වෙනවා. සරු මිශ්‍රණ සැපිය යුතු වෙනවා අපේ එන්ජින් එක වෙතට. එතකොට මේ ඔක්කොම මිශ්‍රණ ටික හදන්නේ මේ එක එක අවස්ථාවලදී මේ මිශ්‍රණ හදනවා කියන වැඩේ කරන්නේ අපි ඉස්සරහදී කතා කරන්න යන අපේ කාබුරේටරය විසින්. බලමු මේ වැඩේ කොහොමද හරියටම සිද්ධ වෙන්නේ කියලා ඊළඟ කොටසේදී. දැන් ළමයි මේ සරු මිශ්‍රණ කියන්නේ මොනවද, නිසරු මිශ්‍රණ කියන්නේ මොනවද කියලා සාකච්ඡා කළාට පස්සේ මම මේ ප්‍රවේශයක් ගන්න හදන්නේ මාතෘකාවක් විදිහට ගත්තොත් කාබුරේටරය විසින් විවිධ අනුපාත තියෙන විවිධ අනුපාත සහිත ඉන්ධන වාත මිශ්‍රණ සැකසීම ගැන තමයි කතා කරන්න යන්නේ. මේක තමයි මේක මාතෘකාව විදිහට සලකන්න පුළුවන් අපිට. කාබුරේටරය විසින් විවිධ අනුපාත සහිත ඉන්ධන වාත මිශ්‍රණ සැකසීම. මේක කරන්නේ කොහොමද කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. ඒකට පොඩ්ඩක් අර කලින් කාබුරේටරයට අදාළව කතා කරගෙන ආපු දේවල් ටික පොඩ්ඩක් මතක් කරගෙන මෙන්නම්. මෙතන මම තවත් රූප සටහනක් දැම්මා මේ කාබුරේටරයක සැකස්ම නිර්මාණය පෙන්නන. එතකොට මේකේ මේ රූප සටහන ගත්තොත් ඕගොල්ලොන්ට මෙන්න මේ කොටසේ දකින්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ඉපිලි කුටීරය ඕගොල්ලෝ මේ දකින්නවා වගේ මම මේ රවුම් කරලා පෙන්නන මේ වගේ නල මාර්ගය හරහා අපේ වෙන්චූරියට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට දැන් අපේ ඉපිලි කුටීරය ඇතුළට පෙට්‍රල් පිරෙනකොට මෙන්න මේ විදිහට පෙට්‍රල් පිරෙනකොට ළමයි අර අපේ කේතලයක සිද්ධ වෙනවා වගේම මේ නලය දිගෙත් පෙට්‍රල් නගිනවා අපේ මේ ඉපිලි කුටීරය ඇතුළේ පෙට්‍රල් පිරලා තියෙන මට්ටමටම කිට්ටු සමාන වෙන විදිහට. මේ කඩීරි වලින් මම පෙන්නන්නේ ඒක. මේ ඉපිලි කුටීරය ඇතුළේ පෙට්‍රල් තියෙන මට්ටමත් මේ නලය තුල පෙට්‍රල් තියෙන මට්ටමත් එකක් බවට පත් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ නලය තුල මේ රූප සටහනේ ඔයගොල්ලන්ට දක්වනවා වගේ පෙට්‍රල් පිරීලා තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ මේකේ කූරු වැල්වය, ඉපිල්ල, ප්‍රධාන චංචුව ඒ කොටස් ටික කලින් අඳුනගත්තා. දැන් අපි කතා කරන්න යන්නේ මේ කාබුරේටරය විසින් විවිධ අනුපාත තියෙන ඉන්ධන වාත මිශ්‍රණ හදන විදිහනේ. අපි බලමු දැන් ඇයි මොකද්ද ඒ වගේ මේ එක එක අනුපාත තියෙන ඉන්ධන වාත මිශ්‍රණ සැකසීමේ අවශ්‍යතාව මොකක්ද කියලා. මුලින්ම ගත්තොත් ළමයි අපි වාහනයක් පණ ගන්නවනකොට එහෙම නැත්නම් එන්ජිමක් පණ ගන්නවනකොට පණ ගැන්වීමේදී ස්ටාර්ට් කරන වෙලාවේදී අපි මේකට දෙන්න ඕනේ ටිකක් සරු මිශ්‍රණයක්. මම මෙතන ලියන්නම් වාතය සහ ඉන්ධන අනුපාත විදිහට. සාමාන්‍යයෙන් ළමයි අපි වාහනයක් පණ ගන්නවන වෙලාවේදී ඒ කියන්නේ අපි සිසිල්ව තියෙන
කූල් වෙලා තියෙන එන්ජින් එකක් පණ ගන්නවා නම් අපි දෙන්න ඕනේ ඉන්ධන කොටස් එකකට වාත කොටස් 7ක් වගේ අඩංගු වෙන ඉන්ධන වාත මිශ්‍රණයක්. මේක ටිකක් සරු මිශ්‍රණයක්. කලින් ඉගෙන ගත්තා වගේ. එහෙම නැතුව අපි අපේ එන්ජින් එක ත්වරණය කරනවා නම්, ඒ කියන්නේ ඇක්සලරේට් කරනවා නම්, එන්ජින් එකේ වේගය වැඩි කරනවා නම් ත්වරණයේදී අපිට දෙන්න වෙනවා සාමාන්‍යයෙන් එන්ජින් එකකට වාත කොටස් 9කට ඉන්ධන කොටස් එකක් වගේ තියෙන ඉන්ධන වාත මිශ්‍රණයක්. ඒ වගේම අපේ එන්ජින් එක ලැසිදිවුම් අවස්ථාවේ තියෙනවා නම්, ලැසිදිවුම් අවස්ථාව සමහර විට සමහරු මේක දන්නේ නැතුව ඇති. මේ ලැසිදිවුම් අවස්ථාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා අයිඩියල් අවස්ථාව කියලා. එතකොට මේ ලැසිදිවුම් කියන්නේ ළමයි අපේ එන්ජින් එකේ අපේ වාහනේ එන්ජින් එක ස්ටාර්ට් වෙලා තියෙනවා. එන්ජින් එක පණ ගන්නවලා තියෙන්නේ. හැබැයි අපි අපේ වාහනේ ධාවනය කරන්නේ නැහැ. හරියටම උදාහරණයකට ගත්තොත් අපේ වාහනේ අපි ට්‍රැෆික් එකක නවත්තන් ඉන්නකොට, එහෙම නැත්නම් කලර් ලයිට් එකක නවත්තන් ඉන්නකොට අපේ එන්ජින් එක තියෙන්නේ මෙන්න මේ කියන ලැසිදිවුම් අවස්ථාවේ තමයි තියෙන්නේ. ඒකට මේ වගේ වෙලාවකදී අපි අපේ එන්ජින් එකට ලබා දෙන්න ඕනේ සාමාන්‍යයෙන් වාත කොටස් 11කට ඉන්ධන කොටස් එකක් තියෙනවා වගේ වෙච්ච දුර්වල මිශ්‍රණයක්. එහෙම නැත්නම් නිසරු මිශ්‍රණයක්. දැන් ඔන්න මේ වගේ අවස්ථාවලදී පණ ගන්නනකොට මේ අනුපාතයෙන් දෙන්න ඕනේ. මේ අනුපාත තුන මේ අවස්ථා තුනට අදාළව තියෙන මේ අනුපාත තුන මතක තියාගන්න, මේක වැදගත්. එතකොට මේ වගේ එක එක අවස්ථාවලදී එකිනෙකට වෙනස් වෙච්ච ඉන්ධන වාත මිශ්‍රණ හදන්න වෙනවා අපේ කාබුරේටරේට. දැන් බලන්න යන්නේ කාබ් එක කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. එතකොට අපේ මේ කාබුරේටරේට ළමයි ওই වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මෙන්න මේ දෙන්නගේ උදව්වෙන්. පළවෙනි එක්කෙනා වාතරෝධක කපාටය, අනිත් එක්කෙනා අවකර කපාටය. හරි. මේ වාතරෝධක කපාටය සහ අවකර කපාටය හයි වෙන තැන අපේ මේ වෙන්චූරි නලයේ කොතනින්ද හයි වෙන්නේ කියන එක අපි තීරණය කරනකොට අපි බොහොම පැහැදිලිව දැනගන්න ඕනේ මේ වෙන්චූරි නලයේ මේ කෙළවරවල් දෙක. මම කියන්නම් මේ කෙළවරට A කියලා, පහළ කෙළවරට මම කියන්නම් B කියලා. මෙන්න මේ කෙළවරවල් දෙක අපි පැහැදිලිව අඳුන ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ වෙන්චූරි නලයේ ඉහළ කෙළවර, එහෙම නැත්නම් මේ අවස්ථාවේදී නම් A කෙළවර අපි ළමයි විවෘත කරලා තියෙන්නේ වායු ගෝලයට. මෙයා වායු ගෝලයට විවෘතයි. මේ දේවල් මම කලිනුත් කිව්වා. එතකොට අපේ මේ B කෙළවර ගත්තාම මේ වෙන්චූරි නලයේ පහළ කෙළවර සම්බන්ධ වෙන්නේ අපේ එන්ජින් එකේ චූෂණ කවුළුවට. චූෂණ කවුළුවට සම්බන්ධව පවතී. එතකොට ළමයි අපි අපේ මේ වෙන්චූරි නලයට වාතරෝධක කපාටය, ඒ කියන්නේ චෝක් වෑල් එක සහ අවකර කපාටය සවි කරනකොට අඳිනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි හැම වෙලාවකම චෝක් වෑල් එක අඳින්නේ මේ වායු ගෝලයට විවෘතව පවතින ඉහළ කෙළවරෙන්. මෙතන තමයි අපි අපේ චෝක් වෑල් එක අඳින්නේ. අපේ අවකර කපාටය අපි අඳින්නේ මෙන්න මේ චූෂණ කවුළුවට සම්බන්ධ වෙලා තියෙන අපේ වෙන්චූරි නලයේ පහළ කෙළවරින්. දැන් මම මේ කොටස් දෙක ලකුණුත් කරන්නම්. මෙයා තමයි අපේ වාතරෝධක කපාටය. මෙයා තමයි අපේ අවකර කපාටය. නෙළම අපි බලමු මේ දෙන්න වැඩ කරන්නේ කොහොමද කියලා. වැඩ කරන විදිය ගැන කතා කරනකොට පොඩ්ඩක්
මම අඳිනවා මේ නලයට සම්බන්ධ වෙලා තියෙන අපේ චූෂණ කවුළුව. දැන් ළමයි අපේ එන්ජින් එකේ දහන කුටීරය ඇතුලේ චූෂණ පහර ක්‍රියාත්මක වෙනකොට චූෂණ පහරේදී අපි දන්නවා අපේ දහන කුටීරයේ ඇතුලේ තියෙන පිස්ටන් එක ගමන් කරන්නේ පල්ලෙහාට. මේ පිස්ටන් එක පල්ලෙහාට ගමන් කරනකොට අපේ මේ පිස්ටන් එකට ඉහළින් තියෙන දහන කුටීරය ඇතුලේ නිර්මාණය වෙනවා අඩු පීඩන තත්වයක්. මේවා මම කලින් පැහැදිලි කරලා තියෙනවා වෙලාව අරගෙන අපි මේකට කිව්වා ආංශික රික්තකයක් කියලා. මොකද මේ අඩු පීඩනයක් කියලා කියන්නේ වායුගෝලීය පීඩනයට වඩා අඩු පීඩන තත්වයක්. එතකොට මේ දහන කුටීරය ඇතුලේ ඇතිවෙන මේ අඩු පීඩන තත්වය අපේ චූෂණ කවුළුව හරහා මේ කාබුරේටරයේ පහළ කෙරවලට දැනෙන්න ගන්නවා. එතකොට අපේ දහන කුටීරය ඇතුලේ චූෂණ පහර ක්‍රියාත්මක වෙද්දී අපේ කාබුරේටරයේ මේ වෙන්චූරි නලයේ පහළ කෙරවලට දැනෙනවා අඩු පීඩනයක්. වායුගෝලීය පීඩනයට වඩා අඩු පීඩනයක් අපිට කියන්න පුළුවන් ආංශික රික්තකයක් ඇති වෙනවා කියලා මෙතන. එතකොට මොහොතකට මම මේ අපේ වාතරෝධක කපාටය ඉවත් කරගන්නම්. ඉවත් කළා අපි පස්සේ ගේමු මේ වාතරෝධක කපාටය මෙතනට. හරි. දැන් අපේ මේ අවකර කපාටය අපිට ක්‍රියාත්මක කරවන්න පාලනය කරවන්න පුළුවන්කම තියෙනවා ළමයි රියදුරාට. රියදුරාට පුළුවන් මේ අවකර කපාටය පාලනය කරන්න. අපි වාහනයක ඇක්සලරේටර් එක කියලා කියන්නේ. හරි බයික් එකක නම් අපි අතින් කරකවලා වාහනයක නම් අපි කකුලෙන් පාදිකය පාගලා වාහනේ ත්වරණය කරන්නේ ඇක්සලරේට් කරන්නේ මෙන්න මේ අවකර කපාටය පාලනය කිරීම මගින්. එතකොට අපි ඇක්සලරේට් කරන පාදිකයේ පැඩල් එක එහෙම නැත්නම් බයික් එකක නම් අපි කරකවන කොටස අවසානයේදී ඇවිල්ලා මේ අවකර කපාටයට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට අපි මේ අවකර කපාටය විවෘත කිරීම සහ වැසීම තමයි වාහනයක් ධාවනය කරනකොට සිද්ධ කරන්නේ. ඉතින් දැන් අපි මේ අවකර කපාටය මෙහෙම භ්‍රමණය කරලා විවෘත කරගත්තොත් මෙන්න මේ විදිහට මම ඒක කොට අඳින්න. අවකර කපාටය විවෘත කරනකොට මෙන්න මේ අඩු පීඩනය ඉහළට දැනෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉහළට දැනෙන ප්‍රමාණය වැඩි වෙනවා. වැඩියෙන් දැනෙන්න ගන්නවා මේ අඩු පීඩනයේ බලපෑම. එතකොට මේ අඩු පීඩනයේ බලපෑම වැඩියෙන් දැනෙද්දී අපේ මේ වෙන්චූරි නලයේ ඉහළ ඉඳලා වැඩි වාත ප්‍රමාණයක් ඇදිලා එන්න ගන්නවා. වැඩි වාත ප්‍රමාණයක් ඇදිලා එනවා. එතකොට ඒ වාත ප්‍රමාණය වැඩි වීමත් එක්කම මේ වෙන්චූරිය කියන ප්‍රදේශය ඇතුලේ නිර්මාණය වෙන අඩු පීඩනයත් ටිකක් වැඩි අඩු පීඩනයක් නිර්මාණය වෙන්නේ. අගයින් වැඩි අඩු පීඩනයක්. එතකොට මෙතනට ඇදිලා එන පෙට්‍රල් ප්‍රමාණයත් මේ වාත ධාරාවමත් තීරණය වෙනවා. පෙට්‍රල් ටික ඇදලා ගන්නවා. හැබැයි කොහොම හරි මේ නිර්මාණය වෙන මිශ්‍රණයේ තියෙන වාත ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපිට මේ අවකර කපාටය විවෘත කරලා වාතය වැඩි ඉන්ධන අඩු මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. අපි අපේ මේ අවකර කපාටය වැහුවොත් එහෙම අවකර කපාටය වහනකොට මෙන්න මේ විදිහට අවකර කපාටය වහද්දී මේ අපේ දහන කුටීරය ඇතුලේ නිර්මාණය වෙන අඩු පීඩන තත්වයෙන් නිර්මාණය වෙන රික්තකයේ බලපෑම ටිකක් අඩුවෙන් තමයි අපේ මේ වෙන්චූරි නලයට දැනෙන්නේ. එතකොට මේ රික්තකයේ බලපෑම එහෙම නැත්නම් අඩු පීඩන තත්වයේ බලපෑම අඩුවෙන් දැනෙනවාය කියලා කියන්නේ
ඉහළින් ඇදිලා එන වාත ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. එතකොට වාත ප්‍රමාණය අඩු වීමත් එක්ක මෙතනින් ටිකක් සාපේක්ෂව වැඩි ඉන්ධන ප්‍රමාණයක් එනවා. එතකොට වාතය අඩු ඉන්ධන වැඩි සරු මිශ්‍රණයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් අවකර කපාටය වහන වෙලාවල් වලදී. හරි. ඔයා මතක තියාගන්න ඕනේ අවකර කපාටය මගින් අපිට පුළුවන් අවකර කපාටය පාලනය කළා අපිට පුළුවන්කම තියෙනවා ඉන්ධන වාත මිශ්‍රණයක තියෙන අනුපාතය වෙනස් කරගන්න. ඒක තමයි ඔයා පැහැදිලිවම දැනගෙන ඉන්න ඕනේ දේ. දැන් ඔන්න අවකර කපාටයේ කතාව ඉවරයි. අපි ඊළඟට බලමු මේ චෝක් වෑල් එක මොකක්ද කරලා දෙන්නේ කියලා. මම මේ කතන්දර ටිකත් පොඩ්ඩක් මකන්නම්. දැන් අපේ වාතරෝධක කපාටය මෙතනටනේ සම්බන්ධ වෙන්නේ. මේ වාතරෝධක කපාටය කියන එක ළමයි සාමාන්‍යයෙන් විවෘත වෙලා තියෙන්නේ. හරි, යා විවෘත අවස්ථාවේ තමයි ඉන්නේ. පල්ලෙහෙන් ඉන්නෝනේ අපේ අවකර කපාටය. මම මෙයාව අඳින්නම් වැහිලා තියෙන අවස්ථාවේ. හරි, සාමාන්‍යයෙන් මෙයා වැහිලා ඉන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ චෝක් වෑල් එක කියන එක අපිට ඇත්තටම ඕනේ වෙන්නේ වාහනේ පණ ගන්නවනකොට වගේ. වාහනේ ස්ටාර්ට් කරනකොට වගේ තමයි අපි චෝක් එක අදින්න වෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට දැන් මෙයා සාමාන්‍යයෙන් විවෘත වෙලානේ ඉන්නේ. අපි චෝක් එක අදිනවා කියන්නේ ඇත්තටම සිද්ධ වෙන දේ. අපි මේ චෝක් එක භ්‍රමණය කරන්නේ මෙන්න මේ පැත්තට. මම මේ කඩීරි වලින් අඳිනවා වගේ පිහිටුමකට තමයි අපි මෙයාව ගන්න. එතකොට මේ විදිහට අපි චෝක් එක ඇදලා මේ වෙන්චූරි නලයේ ඉහළ කෙරවල ටිකක් මේ පියණෙන් වහනකොට සිද්ධ වෙන දේ තමයි මේ පිටත වායුගෝලයේ ඉඳලා මේ වෙන්චූරි නලයේ ඇතුළට ඇදිලා යන වාත ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ වාත ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ අපිට හැකියාව හම්බ වෙනවා මෙතෙන්දී වාතය සහ ඉන්ධන එකතු වෙලා හැදෙන මිශ්‍රණය සරු මිශ්‍රණයක් බවට පත් කරගන්න. වඩාත් සරු මිශ්‍රණයක් බවට පත් කරගන්න. හරි. වඩාත් සරු මිශ්‍රණයක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට අර අපේ අවකර කපාටයේ throttle valve එක එහෙම නැත්නම් අපේ accelerator එකට සම්බන්ධ කොටස සාමාන්‍ය විදිහටම තමයි වැඩ කරන්නේ. හැබැයි මෙතනින් වහලා තියෙන හින්දා කලින්ටත් වඩා අඩු වාත ප්‍රමාණයක් තමයි මේ වගේ වෙලාවකදී ඇදිලා ඉන්නේ. එතකොට සරු මිශ්‍රණයක් අපිට හදා ගන්න පුළුවන් අපේ මේ වාතරෝධක කපාටය භාවිතා කරලා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ කාබුරේටරය භාවිතා කරලා අපි එකිනෙකට වෙනස් ඉන්ධන වාත මිශ්‍රණයන් සකසා ගන්නේ. අවසාන වශයෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ඉන්ධන ආමානය ගැන, ෆුවල් ගේජ් එක ගැන. හරි, අපේ ඩෑෂ්බෝඩ් එකේ ළමයි අපේ ඉන්ධන ටැංකියේ තියෙන ඉන්ධන ප්‍රමාණය නිරූපණය කරන පෙට්‍රල් මීටර් එහෙම නැත්නම් ඉන්ධන ආමාන අපිට දකින්න හම්බ වෙනවා. මෙතෙන්දී ඇත්තටම අපි කතා කරන්නේ බැලන්සයිඩ් වර්ගයේ බැලන්සයිඩ් වර්ගයේ ඉන්ධන ආමාන ගැන. එතකොට මේ බලමු මේකේ පරිපථ සටහන කොහොමද දෙන්නේ කියලා මේ බැලන්සයිඩ් එකක. මුලින්ම ගත්තාම ළමයි අපේ පෙට්‍රල් ටැංකියේ ඔයගොල්ලෝ දන්නවනේ ඉපිල්ලක් තියෙනවා. හරි. අපේ පෙට්‍රල් ටැංකිය ඇතුලේ ඉපිල්ලක් තියෙනවා. ඒ ඉපිල්ල සම්බන්ධ වෙනවා මෙන්න මේ වගේ විචල්්‍ය ප්‍රතිරෝධකයකට. හරි. මේ විචල්්‍ය ප්‍රතිරෝධකය මේ ඉඳලා මෙන්න මේ විදිහේ වයර් එකක් එනවා. වයර් එක ඇවිල්ලා මෙතන අපිට කොයිල් දෙකක් තියෙනවා.
මම සම්පූර්ණ පරිපතයම ඇඳලා හිටියා. හරි. තියෙන කොටස් ටික මම කියන්නම්. මෙතන ළමයි මේ තියෙන්නේ බැටරිය. මෙතන තියෙන්නේ අපේ ජවලන ස්විචය. ඒ කියන්නේ වාහනේ අපි ස්ටාර්ට් කරද්දි මේ ස්විච් එක වහන එක තමයි කරන්නේ. එතකොට මෙතන තියෙනවා කොයිල් දෙකක්. මම මේ කොයිල් දෙකට කියන්නම් C1 සහ C2 කියලා. අපේ මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ ඉඳලා එන මේ වයර් එක සම්බන්ධ වෙනවා මෙන්න මේ වයර් එකට. හරි. ඊළඟට ගත්තාම මෙන්න මේ කොයිල් දෙක අතර අපි තියලා තියෙනවා මෙන්න මේ වගේ දර්ශන කටුවක්. හරි නීඩල් එකක් තියලා තියෙනවා. හරි. කියනවා මෙයාට දර්ශකය කියලා. දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් ළමයි මෙතනදි සිද්ධ වෙන දේ තමයි මෙතන අපේ ඉන්ධන ටැංකියනේ තියෙන්නේ. මේ සම්පූර්ණ යුනිට් එක ඇතුළේ තියෙන ඉන්ධන ටැංකිය. අපේ ඉන්ධන ටැංකියේ ඉන්ධන මට්ටම පල්ලෙහාට යනවා නම් අපේ මේ විචල්්‍ය ප්‍රතිරෝධකයත් එක්ක ගැටිලා තියෙන මේ දර්ශකය මෙන්න මේ පැත්තට යනවා. එතකොට මෙතන තියෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. මොන වෙලාවෙදිද මේ ප්‍රතිරෝධය අඩු වෙන්නේ? ඉන්ධන මට්ටම පහළ යද්දී. මෙහෙම කියන ඉන්ධන මට්ටම පල්ලෙහාට යනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. මේ විදිහට ප්‍රතිරෝධය අඩු වුණාම සිද්ධ වෙන දේ තමයි මේ පරිපතය හරහා මෙන්න මේ විදිහට ගලාගෙන එන විදුලි ධාරාව මේ ස්විච් එක වැහුවම තමයි අපේ පරිපතේ වැඩ කරන්න පටන් ගන්නෙ. ඒතකොට මේක හරහා මෙහෙම ගලාගෙන එන විදුලි ධාරාව මේ කොයිල් එක හරහා ඇවිල්ලා මේ C2 කොයිල් එක පැත්තට යනවා වෙනුවට කෙලින්ම මේ වයර් එක හරහා ගමන් කරලා මෙතනින් ග්‍රවුන්ඩ් වෙනවා. මේ ප්‍රතිරෝධකය හරහා ග්‍රවුන්ඩ් වෙනවා. එතකොට මේ C2 කොයිල් එක පැත්තට කරන්ට් එකක් යන්නේ නැති හේතුව තමයි මෙතන තියෙන ප්‍රතිරෝධය වැඩි. සාපේක්ෂව මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ තියෙන ප්‍රතිරෝධයට වඩා මෙතන තියෙන ප්‍රතිරෝධය වැඩි මේ වෙලාවේ. මොකද මේ ප්ලොට් එක පල්ලෙහාට එීමත් එක්ක තමයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේ ධාරාව මෙතනින් ගිහලා ග්‍රවුන්ඩ් වෙනවා. එතකොට දැන් ප්‍රතිරෝධය වැඩි හින්දා C2 පැත්තට ධාරාවක් යන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ ළමයි දන්නවා මේ වගේ දඟරයක් හරහා විදුලි ධාරාවක් ගලාගෙන යද්දි මෙතන නිර්මාණය වෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රය මේ C1 වටේට හැදෙන චුම්බක ක්ෂේත්‍රය C2 වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රයට වඩා බලවත් හින්දා මේ දර්ශකය C1 කොයිල් එක දිහාවට ඇදිලා එනවා. එතකොට අපේ දර්ශකයේ මේ පැත්ත අපි පෙන්වන්නේ empty කියලා. අපේ ටැංකිය empty වෙනවා නම් හිස් වෙනවා නම් අපේ මේ ඉපිල්ල පල්ලෙහාට යන වෙලාවේදී මෙන්න මේ දර්ශකය මේ C1 කොයිල් එක දිහාවට කලින් කිව්ව විදිහට ආකර්ෂණය වෙලා පෙට්‍රල් ටැංකිය හිස් වෙගෙන යන්නේ කියන එක අපිට පෙන්නනවා. දැන් අපි බලමු. දැන් අපි කතා කරන්නේ මේ ටැංකිය හිස් වෙද්දි මොකද වෙන්නේ කියලානේ. එතකොට ඔන්න ආයි මුලින් ඉඳලා කියන්නම්. ටැංකියේ ඉන්ධන අඩු වෙනවා. ටැංකියේ ඉන්ධන අඩු වෙද්දි මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට සාපේක්ෂව මේ C2 කොයිල් එකේ ප්‍රතිරෝධයට වඩා මෙතන ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒකත් එක්ක මෙතනින් ගලාගෙන එන ධාරාව අඩු ප්‍රතිරෝධයක් සහිත මාර්ගයේ ගමන් කරන හින්දා C2ට ලැබෙන ධාරාවට වඩා වැඩි ධාරාවක් මේ පැත්තෙන් යනවා. ඉතින් C1 ගේ හැදෙන චුම්බක ක්ෂේත්‍රය ප්‍රබලයි. ඒකින්ද දර්ශකයේ එයා වෙතට ආකර්ෂණය වෙනවා. දැන් අපේ ඊළඟ අවස්ථාව ගත්තාම එතෙන්දි සිද්ධ වෙන්නේ මම වෙන පාටකින් අඳින්නම් මේ ටැංකියේ ඉන්ධන මට්ටම ඉහළ යද්දි
අපේ ටැංකියේ ඉන්ධන මට්ටම ඉහළ යනකොට අපේ ඉපිල්ල උඩට යන්නේ. ඉපිල්ල උඩට යනකොට ළමයි ඉපිල්ල උඩට ඉහළට යනකොට මෙන්න මේ අපේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. මොකෝ මේ දර්ශකය මෙන්න මේ හරියට වගේ ඉන්නේ. ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ ප්‍රතිරෝධය වැඩි වීමත් එක්ක සිද්ධ වෙන දේ තමයි මේ C1 කොයිල් එක හරහා කලින් වතාවේදී මේ පැත්තට ගලාගෙන ආව ධාරාව මේ පැත්තට එනවා වෙනුවට ගලාගෙන යනවා මේ පැත්තෙන් මේ C2 කොයිල් එක හරහා. C2 කොයිල් එක හරහා ගලාගෙන ගිහිල්ලා ග්‍රවුන්ඩ් වෙනවා. එතකොට ඒ වෙලාවේදී ළමයි මේ C2 කොයිල් එක වටේට හැදෙනවා C1 කොයිල් එක වටේ තියෙනවට වඩා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක්. ඒකත් එක්ක අපේ මේ දර්ශක කටුව මේ පැත්තට චලනය වෙලා අපේ ටැංකිය තිරීගෙන යන්නේ. ඒ කියන්නේ පුල් වේගෙන යන්නේ කියන එක අපිට පෙන්නනවා. ඔන්න ඔය විදිහට තමයි ළමයි අපේ වාහනයක තියෙන බැලන්සයිඩ් වර්ගයේ ඉන්ධන ආමානයක් වැඩ කරන්නේ. හරි මේක බොහොම සරල එකක් ගැන මේ අපි කතා කළේ. ඇත්තටම වර්තමානයේ තියෙන වාහන ගත්තාම මීට වඩා සංකීර්ණ ඉන්ධන ආමානයන් අපිට දකින්නට හම්බ වෙනවා. ඉතින් එහෙනම් ළමයි අපි ඊළඟට හම්බ වෙමු ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධති කියන පාඩම යටතේ.